And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. 19 අහිමි වූ ජනපති බලතල රැසක් 20 යළි සක්‍රිය කෙරේ. නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ද්‍ර නෞකාවේ කපිතාන් ඇතුළු 30 දෙනෙක් බේරාගෙනේ. මත්කුඩු ජාවාරමේ අලුත්ම ක්‍රම. SF ලොක්කාගේ බිරිඳ කළ අනාවරණය. අම්බාපුරෙන් තමයි හම්බුනේ. අම්බාපුරෙන් තමයි ආදරේ කළේ. ඊට පස්සේ 2019 විවාහ වුණා. ලියාපදිංචි නොවූ මුස්ලිම් දේවස්ථාන ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි. කොවිඩ් ආසාදිත වූ සුපිරිතරු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කෙටුම්පත අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කරුණා. එම කෙටුම්පතට අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන ගණනාවක් අහෝසි වන අතර ද්විත්ව පුරවැසියෙකුට මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට පනවා තිබූ තහනමත් ඉවත් කර තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයාට අහිමි කර තිබූ තවත් බලතල ගණනාවක්ද නැවත ලබා දීමටයි මෙමගින් පියවරගෙන තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඇති කරුණු රැසක් වෙනස් කරමින් 20 වෙනි සංශෝධනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේ ඊයේ දිනේදී. ඊට බලපෑ හේතු පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. සාමාන්‍යයෙන් කැබිනට් එකට පේපර් එකක් දැම්මහම ටික දවසක් යනවා ඒක අනුමත කරන්න අධ්‍යයනය කරලා එහෙම. හැබැයි ඊයේ අලුත් ව්‍යවස්ථාව ගේද්දී ඊයේම ගේනවා යෝජනාව ඊයේම අනුමත කරනවා ඒ වගේම ඊයේ ප්‍රසිද්ධියටපත් කරනවා. මොකද්ද මේ හදිස්සිය මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ? රටේ නිශ්චිත නායකයෙක් නේ. ජනාධිපතිද නායකයා, අගමැතිද නායකයා, කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවද නායකයා. විධායක බලය සාමාන්‍ය එක්ක රටේ ජනාධිපතිට තියෙනවා. එහෙම නැත්නම් අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට තියෙනවා. එහෙම නැත්නම් රජෙකුට තියෙනවා. ඒකාධිපතියෙකුට තියෙනවා. කාට හරි විධායක බලය තියෙනවා. ලංකාවේ ජනාධිපති සතුව තිබුණු විධායක බලය විසිරුවා හැරලා කොටසක් අගමැතිට තවත් කොටසක් කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවට දීමෙන් රට හිස්තුනේ පක්ෂයක් බවට පත් වුණා. ඉතින් ඒ විකෘතිතාවමත් එක්ක රට ඉදිරියට යන්න බෑයි කියලා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ආපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. ඒ නිසා කඩිනම අවශ්‍යතාවය උනේ අලුත් ව්‍යවස්ථාව හදලා ඉවර වෙනතුරු මේ ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාමට පසුගිය ආණ්ඩුව මුහුණ දුන්න දුෂ්කරතාවලින් මිදී කටයුතු කිරීම. ඒතර ඊයේ අධිකරණ ඇමතුමා විසින් තමයි 20 වන සංශෝධනයේ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ. ඒතට අමාත්‍ය මණ්ඩලය අනුකමිටුවට යොමු නොකර එදිනම ඒක සම්මත කරා එම අවශ්‍යතාවයක් දැක්කේ නැහැ. නමුත් අලුත් ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අනුකමිටුවට යොමු කරයි. මොකද ඒක දැවැන්ත දීර්ඝකාලීනව වගේ කෙටි කාලීන එකක් පුංචි ලියවිල්ල. දෙක කෙටි කාලීනව බලපාන දෙයක්. නවානුක්‍රම ව්‍යවස්ථාව දීර්ඝකාලීනව බලපාන දැවැන්ත ලියවිල්ල. අනිවාර්යයෙන්ම එය අනුකමිටුවෙත් අදහස් අරගෙන තමයි අමාත්‍ය මණ්ඩලය අවධානයට යොමු කරනවා. ඊයේ අමාත්‍යවරුන් අනුමැතිය ලබා දුන් 20 වෙනි සංශෝධනය අද ගැසට් මගින් ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව 19 වන සංශෝධනයෙන් වෙනස් කළ ජනාධිපතිතුමන්ගේ සහ පාර්ලිමේන්තුවේ දුර කාලය අවුරුදු 5ක් බවට පැන වූ සීමාව වෙනස් වන්නේ නැහැ. එමෙන්ම ජනාධිපතිවරයාට වාර 2කට වඩා තනතුර දැරිය නොහැකි බවට වන වගන්තියද එලෙසම පවතිනවා. 19 වන සංශෝධනය යටතේ ඇති කළ තොරතුරු දැනගැනීමේ අයිතියටද නව සංශෝධනය තුළ වෙනසක් සිදුවේ නැහැ. එහෙත් ජනාධිපතිතුමන්ට එරෙහිව නඩු පැවරිය හැකි බවට වන වගන්තිය 20 වන සංශෝධනයෙන් අහෝසි කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයාට ඇමති ධුර දැරීමට හැකියාවක් නොමැති බවට වන වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුව හැරීමට වසර 4.5 කාලයක් ගතවනතුරු බලා සිටිය යුතු බවට වන වගන්තියද 20න් ඉවත් කර තිබෙනවා. ද්විත්ව පුරවැසියෙකුට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට වන වගන්තියද 20න් ඉවත් කළ තවත් කොටසක්. විගණන කොමිෂන් සභාවද 20 වන සංශෝධනයෙන් අහෝසි කර ඇති අතර මැතිවරණ, රාජ්‍ය සේවා, අල්ලස්, පොලිස් සහ මුදල් යන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් මෙන්ම සමාජිකයන් පත් කිරීමේ බලයද ජනාධිපතිවරයාට හිමි වනවා. මීට පෙර එම කටයුතු සිදු කෙරුණේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන්. මේ අතර නීතිපති, පොලිස්පති, විගණකාධිපති සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ බලය ජනපති යටතට පත් කර තිබෙනවා. මේ අතර 19 වන සංශෝධනය මකින් අග්‍රාමාත්‍යවරයා යටතට පත් කළ බලතල රාශියක්ද අහෝසි වී තිබීම දැකිය හැකියි. ඒ අනුව ඇමතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයා විමසා සිදු කළ යුතු වන වගන්තියත් කැබිනට් ඇමතිවරුන් ගණන 30ක් ලෙස 19න් පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා. මේ අතර ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජයේ නියෝජිතයින්
තිදෙනෙකු 19 වන සංශෝධනයට අනුව පත් කෙරුණද 20 වන සංශෝධනයට අනුව ඒ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පත් නොකිරීමද එහි ඇති තවත් සංශෝධනයක් වෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කලින් හැඳින්වූ ව්‍යවස්ථාදායක සභාව 20 වැනි සංශෝධනය මගින් හඳුන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු සභාව ලෙසයි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහිත ගැසට් පත්‍රය නිකුත්වීමෙන් පස්සේ මොකද වෙන්නේ? මේ කාරණාව අද කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද ගැසට් මගින් මේ ප්‍රසිද්ධ කළාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුයි. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යවරයාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. අධිකරණ ඇමතුමා පාර්ලිමේන්තුවට පළවෙනි වර කියවීමෙන් පස්සේ වෙන වර කියවීමට පෙර සතියක තවත් කාලයක් තියන්න ඕනේ. ඒතර අර සති දෙකේ කාලයේදී අධ්‍යයනය කරලා අඩුපාඩුවක් දැක්කා ඒකට. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තව සතියක කාලයක් ලැබෙනවා. ඒ සතියේ කාලෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරන අද නම් ගැසට් මගින් ප්‍රසිද්ධ වෙන්නේ. අද සිට සති 3කට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විවාදය පවත්වන්න පුළුවන්. ඒ අතරේ කවුරු හරි අධිකරණයට ගියොත් තවත් සති 3ක පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා රටේ සංවාදයක් ඇති වේවි. අධිකරණ ඉදිරියට ගියාම නීති තර්ක මතුවේවි. ප්‍රසිද්ධ කරාලා තියෙන සති 3ේදී දේශපාලන සංවාදයක් මතුවේවි. නීතිමය සංවාදයක් මතුවේවි. ඒ සියල්ලම සලකලා බලලා තමයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කටයුතු කරන්නේ. මේක කවද්ද මේ සංශෝධනයන් ඉවර වෙන්නේ? මොකද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තාම ශක්තිමත් නැද්ද? ඔබ වැරදි ඒක. බොහොම කතා කරාට ඇමරිකාවේ ඉන්දියාවේ ව්‍යවස්ථාව සියවරට වඩා වෙනස් කළා. ඒකට හේතුව ව්‍යවස්ථා නීති ව්‍යවස්ථාව අර්ථ විවරණය කරලා තියෙන්නේ ව්‍යවස්ථාව යනු ජනතාවගේ අභිලාෂයන්ගේ ප්‍රතිමූර්තියයි. ජනතාවගේ අවශ්‍යතාවය තමයි ව්‍යවස්ථාවෙන් පෙන්눔 කරන්න ඕනේ. ඒතර ජනතාවගේ අවශ්‍යතාවය කියන එක නැත්තම් හරිම වෙනස් වෙන සුළු දෙයක්. ජනතාව වෙනස් වෙනවා. ජනතාව වෙනස් වුණාම ඒ අනුව ව්‍යවස්ථාව වෙනස් වුනේ නැත්තම් ව්‍යවස්ථාවට පවතින්න බැරි. ඉතින් ඒ නිසා ව්‍යවස්ථා සංශෝධන කියන්නේ නරක දෙයක් නෙවෙයි, හොඳ දෙයක්. ව්‍යවස්ථාව කියන්නේ ලෝකයේ ඕනම රටක වෙනස් කළ යුතු වෙනස් කළ හැකි ලියවිල්ලක්. ඒ වෙනස් කිරීම හොඳ ලක්ෂණයක්. වෙනස් නොකර ජනතාව මොන මතේ හිටියත් බම්බු ගහ ගන්න කියලා අපි මේක වෙනස් කරන්නේ නැහැ කියන මතේ ඉන්නවනම් ඒක තමයි නරක තත්ත්වය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් දැක්වූ අදහස් කිහිපයක් දැන්. 19 වෙනි සංශෝධනය අවලංගු කිරීමට තීරණය කළා 18 බලාත්මක කිරීමට. ඒ වගේම 20 වෙනි සංශෝධනය කඩිනමින් රටට අවශ්‍ය පරිදි දීර්ඝ කාලෙදී ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඇමරිකන් පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගේන්න රටේ ව්‍යවස්ථාවත් වෙනස් කරනවා. ඒක ඕගොල්ලන්ත් එක්ක අපි සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් ඒක. ඉතින් මන් දන්නේ නැහැ ඒක ගැන විමල් වීරවංශ මහත්තයා මොකද්ද එයා දරන අදහස කියලා. ගොඩක් රටවල් වල දුත්ව රටවැසි භාවයේ තියෙන අයට ඒ රටේ රාජපාලන ක්‍රියාදාමයට සම්බන්ධ කරගන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් තමන්ගේ ඇමරිකානු රටවැසි භාවය අයින් කරලා දැන් තනි රටවැසි භාවයේ සහිත පුද්ගලයෙක් හැටියට මේ රටේ රාජ්‍යපාලන වගකීම හොබවන්නේ. ඒක තමයි වඩා සුදුසු. ඔව් දෙදස මේ ප්‍රවේශ පාති තිබුණා කියලා පාර්ලිමේන්තුවේ මේක බාධා වෙන්න එක බෑ. ඒගොල්ලෝ එලක කරගෙන තමයි අපේ දානම සංස්ථා ගෙනාවා කියලා කියනවා. මේකල කියනවනේ ඒක ඉතුමා පුත්කිල එක කරගෙන කියනවා කියලා කියනවනේ. ප්‍රශ්නයක් නැහැ. ඒතර දැන් අගමැති කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයා. ජනාධිපති කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අයියයි මල්ලි මොන හරි දෙයක් කරනකොට කතා කරලා කරගන්න බැරිද? පුළුවන්නේ. එහෙම හදිසියක් නැහැ මේක වෙනස් කරන්න. අධිකරණ ජනාධිපතිතුමන්ව ද්විත්ව ප්‍රවේශකමක් තිබුණයි කියලා ජනතාව එතුමාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක ඌමනාවෙන් පුද්ගලයෝ ඉලක්ක කරගෙන කරපු ක්‍රියාදාමයක් හැටියට දැන් විවේචනයක් තිබෙනවා. ඒක අපි පිළිගත යුතුයි. කවුරු පත් කරත් කවුරු ගෙනාවත් මේ පුද්ගලයා පිළිබඳ අර සිංහාරෝගණයක් හරි කරලා බලලා මෙය තරන්න කියන එකයි අපි කියන්නේ. සමහර ඇමතිවරු ඉන්නවා ටෙලිෆෝනේ උස්සන්නේ නැහැ. හම්බ වෙන්න ගියාමත් හම්බ වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. තුනෙන් දෙයක බලයක් දුන්නේ මේ රටට ගැළපෙන අපට ආවේනික වෙච්ච ව්‍යවස්ථාවක් හදන්න කියන එකයි අපේ මතය. නිල නොවන මට්ටමේ තොරතුරු මාරු වෙනවා. මේ ඊයේ කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් ආවයි කියලා මේ වාසුදේව නානායක්කර් මහත්මයාගෙන් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවෙන් එහෙම සංවාදයක් කිසිම සම්බන්ධයක් නෑ. අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා කැබිනට් පත්‍රිකා. කැබිනට් පත්‍රිකාවල තියෙන කරුණු සම්බන්ධව සාකච්ඡා කරා. ඊට අමතරව ඒ සම්බන්ධව එහෙම වාදයක් විවාදයක් කොයිම අවස්ථාවකවත් සිද්ධ වුණේ නෑ. අපි දන්නවා යම් යම් අඩුපාඩු තිබුණා. ඉතින් ඒවා අයින් කරලා මේකේ තියෙන හොඳ දේවල් අපි ඉස්සරහට අරන් යන්නද මේ කටයුතු කරන්නේ. දැන් ආපවර 18 වෙනි සංශෝධනයේ තිබුණු ඒකාධිපති ස්වරූපයන්ම මේ 20 වෙනි සංශෝධනයේ තාපව වෙනවා. මේ 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනය මම හිතන්නේ බොහෝ දුරට අවශ්‍ය කළා. ඍජුව කියනවා පළාත් සභාව වලට 13 වෙනි සංශෝධනයට එදා ඉඳන්ම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. පළාත් සභාව මොකද 13 වෙනි සංශෝධනයේ පළාත් සභාව අපිට බලෙන් පටුවප එකක් ඉන්දියාව.
පළාත් සභා නැතුව රට යනවා. ඉතින් රට අගතියට ගියාද? සරත් වීරසේකර මැතිතුමා යම් මත ප්‍රකාශ කරනවා. එතුමා පළාත් සභා මේ ක්‍රමවේදය පිළිබඳව 19 වෙනි මේ සංශෝධනය අයින් කරන එක ගැන කතා කරනවා. පැත්තක තියලා මේ 13 වෙනි සංශෝධනය හවුස් කරලා පළාත් සභාව හවුස් කිරීම ගැන තමයි සමහරව කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම විශේෂඥ කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවති අඩුපාඩු මගහැරවීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කෙරුණේ පසුගිය 19 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමටද එදිනම තීරණය කෙරුණා. ඒ අනුව මෙරටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සාමාජිකින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, මහාචාර්ය නසීමා කමරුදීන්, ආචාර්ය ඒ සර්වේස්වරන්, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත සෙනවිරත්න, මහාචාර්ය ජී.එච්. පීරිස් යන මහත්ම මහත්මීන් කමිටුවේ අනෙකුත් සමාජිකයින්. සියලු ක්ෂේත්‍ර සලකා බලමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු මෙම විශේෂඥ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි. නැගෙනහිර මුහුදේ ගිනිගැනීමට ලක් වූ පැනමා ධජය යටතේ ඉන්ධන ප්‍රවාහනය කළ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ සිටි කාර්යමණ්ඩල සමාජිකින් තිදෙනෙක් ඉන් මුදා ගැනීමට නාවික හමුදාවට හැකි වී තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා කියා සිටි තවත් කාර්යමණ්ඩල සමාජිකින් 19 දෙනෙකු වෙනත් වෙළඳ නෞකාවකට යොමු කිරීමට පියවරගත් බවයි. නෞකාවේ සිටි එක් අයෙකු අතුරුදන්ව ඇති අතර ඔහු සෙවීමේ මෙහෙයුම්ද මේ වන විට අඛණ්ඩව සිදු කරනු ලබනවා. කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාවට ඉන්ධන රැගෙන යමින් තිබූ පැනමා රාජ්‍යයට අයත් MV නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නක් හටගෙන ඇත්තේ අම්පාර සංගමන් කන්ද තුඩුවට නෞක සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී. නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා කියා සිටියේ නෞකාවේ ගින්න පාලනය කිරීමට සහ කාර්ය මණ්ඩලයේ මුදා ගැනීම සඳහා ත්‍රිකුණාමල නෞක හමුදා කඳවුරෙන් නෞකා දෙකක් සහ හම්බන්තොට නෞක කඳවුරෙන් නෞකාවක් යොදවා ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් B200 බීච් ක්‍රාෆ්ට් නිරීක්ෂණ යානය සහ MI-17 වර්ගයේ යානයක් යොදවා ගින්න පාලනය කිරීමට පියවරගෙන තිබෙනවා. නෞකාවේ ගින්න හටගන්නා අවස්ථාවේ 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සිට තිබෙනවා. නෞකාව අසලින් යාත්‍රා කරමින් තිබූ වෙනත් වෙළඳ නෞකාවකට කාර්ය මණ්ඩල සමාජිකයින් 19 දෙනෙකු යොමු කිරීමට පියවර ගැනුණා. නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 30 දෙනෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව රෝහල්ගත කළ බව නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළා. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවයි නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ. නෞකාවේ ගින්න හටගන්නා අවස්ථාවේ එහි ඉන්ධන टොන් 2,70,000ක් ගබඩා කර තිබූ අතර නෞකාව යාත්‍රා කිරීමට යොදා ගන්නා ඩීසල් टොන් 1,700ක් ගබඩා කර තිබෙන බවයි සමුද්‍ර පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ.
කෙසේ හෝ මේ අවස්ථාවේදී මේ නැවේ හිටපු කප්තාන්වරයෙක් කරලා තිබුණේ මේ නැවේ මෘතයන්ගේ වුණ පිපිරීමත් සමගම කිසිම වෙලාවක ඒ වුණ ගින්නීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන සම්පූර්ණ මෘතයන්ගේ වසා දමා සීල් කිරීමක් කරලා තියෙනවා. ගින්න පැතිරෙන අතරම නැවේ කාර්ය මණ්ඩලයේ 19 දෙනෙක් ඒ ආශ්‍රයෙන් ගමන් කරපු රුසියානු නැවකට මාරු කරලා තිබුණා. කිසිම ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ නැවේ මේ තියෙන තෙල් සමග ගින්න පැතිරීම බලාපොරොත්තු වෙනවා. ඒක නිරීක්ෂණය වෙනවා. නැවේ පිටිපස්සේ තියෙන එන්ජින් කාමරයේ තියෙන ගින්න දැන් නැවෙන් එළියටත් පැතිරිලා මේ අවස්ථාවේකට නැවේ තියෙන තෙල් ක්‍රමක්‍රමයෙන් මුහුදට එකතු වීම බලා ගන්න පුළුවන්. කෙසේ හෝ මේ නැව මේ ගින්නත් එක පුපුරා යාමකට භාජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා හානියක් බලා ගන්න පුළුවන්. මේ නැව ගිනි ගත්තට පස්සේ එන තෙල් ටික මුහුදට එකතු වෙන තෙල් ටික වෙරළට එන්න කලින් කොහොමද මේ තෙල් වලින් අපි රට බේරගන්නේ? ඒ වගේම නිසා අපි දන්නවා මේක ලංකාවට තනියෙන් පාලනය කරගන්න බෑ. ලංකාවේ වෙරළ කලාපයේ සහ වෙරළ ජනතාව සහ වෙන පුළුවන් පරිසර හානිය ඒ වගේ සමාජ ආර්ථික හානිය අඩු කරලා කෙසේ හෝ අපේ වෙරළ කලාපයේ තමත් සෞඛ්‍ය ආරක්ෂාව තබාගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. අතන මේ ප්‍රදේශයේ තමයි වැඩි තල් මසුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තල් මසුන් සහ කැස් බෑවන් වගේ ඒ වගේම ඩෝල්ෆින් වගේ මාළුන් ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ තෙල් විසිරීම හරහා වුණොත් තෙල් විසිරීමක් වුණොත් අනිවාර්යෙන් තල් මසුන් සහ කැස් බෑවන්ට සහ අනිකුත් ඉන්න ඩෝල්ෆින් මාළුන්ට හානියක් වෙන්න පුළුවන්. පැළඳ සිටි සපත්තු යුගලක සංගවා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඌව කුඩා ඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මොරගාහේන පොලිසිය කළ මෙහෙයුමකදී පොල් ගෙඩි 5ක් තුල හෙරොයින් ග්‍රෑම් 500ක් ගෙන යමින් සිටි අඹුසැමි යුවලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොරගහේන පොලිස් නිලධාරීන් පසුගියදා හෙරොයින් සමග මොරගහේන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගෙන් ලද තොරතුරු මත කළ මෙහෙයුමකදී ගාල්ල දෙවට ප්‍රදේශයේදී යතුරුපැදයකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවලක් පරීක්ෂා කිරීමටයි කටයුතු කළේ. එහිදී ඔවුන්ගේ ගමන් මල්ලේ තිබූ පොල්ගෙඩි 5ක් පිළිබඳව සැකසිතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එය පරීක්ෂා කිරීමටයි කටයුතු කළේ. එහිදී පොල්ගෙඩි තුල පොලිතින් උරවල අසුරා තිබූ ග්‍රෑම් 500ක බරකින් යුතු මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වුණා. අත්අඩංගුවටගත් අඹුසැමි යුවල ගාල්ල දෙවට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරු 31 හැවිරිදි දෙවටි කුරුල්ලා නමින් හඳුන්වන පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කළා. ඔවුන්ගෙන් ලද තොරතුරු මත ගාල්ල අක්මිමන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකද අත්අඩංගුවට ගත අතර දැනට කළුතර බන්ධනාගාරයේ පසුවන ඇගේ පියා අදාළ ජාවාරම මෙහෙවා ඇති බවටද අනාවරණය වී තිබෙනවා. මේ අතර ඌව කුඩාඔය පොලිසිය කොට්ටගස් හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පරීක්ෂා කළ අතර ඔහු පැළඳ සිටි සපත්තු යුගලයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 90ක් සොයා ගැනුණා. අදාළ සැකකරු කොළඹ සිට එම හෙරොයින් සහිත සපත්තු යුගල පැළඳ කුඩාඔය ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණය වුණේ. 34 හැවිරිදි තුසිත කුමාර නොහොත් සුනාමි කලු නැමැති අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ප්‍රවාහනය කිරීම සඳහා සකසා තිබූ අත්අඩංගුවක්ද සොයා ගැනුණා. මේ අතර පාදුක්ක පොලිසියද මීගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 18ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටි මීගොඩ චව්වා නැමැත්තා එහි ප්‍රධාන ජාවාරම්කරු බවටයි අනාවරණය වී ඇත්තේ. අඟුරුවාතොට පොලිසිය උඩුවර සහ බටගොඩ යන ප්‍රදේශවලදී හෙරොයින් ගංජා සහ මත්පැති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු වන නුවන් සම්පත් නොහොත් චූටා නැමැත්තාට මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර වැලිකඩ පොලිසිය මගින් ඊ අත්අඩංගුවටගත් කුඩු සඳා නැමැති කාන්තාවගෙන් ලද තොරතුරු මත කළ මෙහෙයුමකදී තවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. දඹුල්ල පොලිසිය සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 7ක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේක කී දෙනෙක් පාවිච්චි කරනවා? ප්‍රොෆෙසර් ග්‍රෑමක් තියෙන එක 10 දාලා තියෙනවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු විශාල ප්‍රමාණයක් අවසන් කර ඇති බවයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය නඩු අංශය විසින් පසුගිය මාස 15 පුරා ප්‍රබල මද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර 2000ක් මහාධිකරණවලට යොමු කර තිබෙනවා. එසේම වැඩ අවසන් කර තිබෙන සම්පූර්ණ මද්‍රව්‍ය නඩු ගුණ සංඛ්‍යාව 2480. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය අංශයේ දැනට පවතින මද්‍රව්‍ය නඩු සංඛ්‍යාව වන්නේ 235යි. එම මද්‍රව්‍ය නඩු 235ද ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සැප්තැම්බර් මාස 5 හා 6 යන දින දෙක තුල වැඩ අවසන් කිරීමට නියමිත බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. අනුරාධපුර දහයාගම ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඝාතනයට ලක්වීමත් සමග ඔහු පිළිබඳ විවිධ වාර්තා පළ වුණා. අනුරාධපුර කරාටේ වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙසද සැලකෙන්නේ සෙෆ් ලොක්කායි.
මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් අනියම් බිරින්දෑවරු රැසක් සමග සම්බන්ධතා පැවැත් වූ බව කියන SF ලොක්කා පිළිබඳව අටේ මෙහෙයුමින් අප සොයා බැලුවා. අටේ මෙහෙයුම අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී පෙරවරු 10:30 අතර කාලය තුළ නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඉරෝන් රණසිංහන් හොත් SF ලොක්කා ඝාතනය කෙරුණා. අදාළ ඝාතනය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණත් මෙතෙක් ඝාතකයන් කොටු කර ගැනීමට හැකි වූයේ නැහැ. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සේම පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ බව කියන SF ලොක්කා නැමැත්තාට අනියම් සබඳතා 25කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවට විවිධ වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් මෙන්ම SF ලොක්කා පිළිබඳව තොරතුරු රැසක් හෙළි කර ගැනීමට අටේ මෙහෙයුමට හැකි වුණා. ඇත්තටම මේ ඉරෝන්ගේ බිරිඳද නැත්නම් අනියම් බිරිඳද? මගේ වයිෆ්. ඉරෝන් හම්බුනේ මීට අවුරුදු කීයකට කලින්ද කොහොමද හම්බුනේ? අනුරාධපුරයෙන් තමයි හම්බුනේ. අනුරාධපුරයෙන් තමයි ආදරේ කරේ. ඊට පස්සේ 2019 අපි විවාහ වෙලා ඩුබායි එකේ හිටියේ. ඇත්තද මේ ඉරෝන් හෙවත් SF ලොක්කා පාතාල ක්‍රියාකාරකම් කර මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් කියන්නේ? තමත් එක්ක සම්බන්ධකම් පවත්වද්දී මම එහෙම දෙයක් දැනවත් හිටියේ නැහැ. ඊට පස්සේ ආරංචි මාර්ග වලින් ආවා. එයා බිස්නස් වලට සම්බන්ධයි කියලා. ඒත් මමත් එක්ක එයාගේ කිසිම දෙයක් එහෙම සිදු වෙන්නේ නැහැ. දුබායි ඉන්න කාලෙත් ඒ වගේ දේවල් කරේ නැද්ද? නැහැ. මොන වගේ යාළුවෝද ආශ්‍රය කරේ? එයා පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු යාළුවෝ තමයි ආශ්‍රය කරේ. එයාගේ ඒ සෙල්ලක්කාර විදිහට මෙයා ගත කරපු ජීවිතේ විදිහටම තිබ්බා. නෑ ඒතකොට මේ ඝාතනය සිද්ධ වෙච්ච දවසේ ඉරෝන්ගේ වාහනේ ඉඳලා තියෙන එක්තරා කාන්තාවක්. එයාගෙන් මට එහෙම හිතන්න දෙයක් නෑ. ඒත් මම දන්න තරමින් එයා වෙන පුද්ගලයෙක්ගේ විවාහක බිරිඳා. දැන් මේ ඉරෝන්ගේ මද්‍රව්‍ය ජාවාරමේ ඒ මද්‍රව්‍ය ජාලයේ ගිණුම් කටයුතු ඔබ මෙහෙයව කියලා විවිධ වාර්තා පළ වෙනවා. මේක සත්‍යද? අසත්‍යයි. මම හිතන්නේ මේ මෑතක පත්තරේ ආටිකල් එකක් දාලා තිබ්බා ලොකුගේ බිස්නස් සම්බන්ධව බැංක් බැලන්ස් එක තිබිලා තියෙන්නේ ඔය වාහනේ හිටපු කාන්තාව ළඟ කියලා. ඔබට පරිගණක දැනුම හොඳට තියෙනවා කියලා කතාවක් තියෙනවා. අනිවාර්යෙන් මම කම්පියුටර් ඉගෙන ගත්ත කෙනෙක්. ඉරෝන් බන්ධනාගාරයේ ඇතුළේ ඉඳගෙන මද්‍රව්‍ය ජාලය මෙහෙයුවා. ඒ ගැන දැනගෙන හිටියද? නෑ අතට. මොකද බන්ධනාගාරය ඇතුළේ ඉඳලා මට කීපවතාවක් කතා කරලා තියෙනවා. ආදර හෝමාරුවක් නිසා එහෙම නැත්නම් එයාගේ ව්‍යාපාර කටයුතු මමත් එක්ක කතා කරලා නැහැ අතට. බොහෝ අය හිතාගෙන ඉන්නවා මේ ඉරෝන් SF ලොක්කා පවත්වාගෙන ගිය මද්‍රව්‍ය ජාවාරම ඉරෝන්ගේ බිරිඳ වෙච්ච ඔබ ඉදිරියට කරගෙන යයි කියලා. බොහෝ අයගේ මතයක් ඒක. ඔව්. මට කාගේවත් මත මොනවද උඩට ඔප්නම්මන්න උවමනාවක් නැහැ. ඉතින් ඒ නිසා එකක් මම හැමතිස්සම කියනවා වගේ මම මාවක් ඇත්තටම එයාගේ මගේ අන්තිම දේ මං ගාව තියෙන්නේ. ඒක පරිස්සම් කරන්න ඕන නිසා මම ගොඩක් වෙලාවට ඒ වගේ වැරදි තීරණයක් ගන්න තැනක නෑ මං ඇත්තටම. ඔයාලා මෙතනටම ආවා. මම ජීවත් වෙන හැටි දැක්කා. මම ජීවත් වෙන තැන දැක්කා. මම බිස්නස් කරන තැන හිටියා කියන එක නම් එහෙනම් මම මේ වෙනකොට මම මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි ඇත්තටම. ඒ නිසා මම මේ චෝදනාව කොහෙත්ම බාර ගන්න කැමති නැහැ. ඒක එහෙලම් ප්‍රතික්ෂේපයි මගේ. අටේ මෙහෙයුම අපරාධ මැඩලීමට අදාළ නිසි යාන්ත්‍රණයක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අද උදෑසන ස්වර්ණවාහිනී ආයිබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා. වර්ෂ 1866 සැප්තැම්බර් මාස 3 වෙනිදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු පොලිස් ස්ථානය ලෙස මරදාන පොලිස් ස්ථානය ස්ථාපිත කෙරුණා. බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් රොබින්සන් කැම්බල් මහතා මෙරට ප්‍රථම පොලිස්පතිවරයා වන අතර එම දුරේ කටයුතු කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා ඉතිහාසයට එක්වනවා. එදා සිට ශ්‍රී ලංකා පොලිසිය විවිධ විකාශනයන්ට භාජනය වෙමින් අද දක්වා ක්‍රියාත්මක වන්නේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් ජීවත් වීමට අවැසි සාමකාමී පරිසරයක් රට තුළ නිර්මාණය කරමින්. ඒ අනුව අද දින සමරන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 154 වන සංවත්සරික දිනයයි. 154 වන පොලිස් සංවත්සරය වෙනුවෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීමේ උත්සවයක් කෝට්ටේ රජමහ විහාරස්ථානයේදී පැවැත්වුණා. මේ අතර බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත පාසල් 10ක පුස්තකාල සහ මහජන පුස්තකාල වෙත පොත් 3000ක් අද ප්‍රදානය කෙරුණා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී.
මේ අතර ශ්‍රී ලංකා පොලිසිය සංවත්සර දිනය වෙනුවෙන් අද උදෑසන ස්වර්ණවාහිනී ආයිබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට විශේෂ ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එක්ව සිටියා. පහුගිය දවසක අපි දැක්කා ආරක්ෂක ලේකම්වරයා කියනවා යටින් ඉරක් ඇඳලා මේක මතක තියාගන්න අපි ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර මේ අපරාධ මේ විෂමාචාර නැත්තටම නැති කරනවා. කොහොමද සැලසුම ඉස්සරහට මේ තත්ත්වයන් පාලනය කරන්නේ? ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්තුමා ඒ වගේම වැඩ බලන පොලිස්පතිතුමා ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය විශේෂයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපි ඔක්කොම එකතු වෙලා හැම අවස්ථාවෙදීම සාකච්ඡා කරනවා. සැලසුම් හදනවා. අපේ රටේ යම් සංස්කෘතියක් ඇති වෙලා තිබුණා. පාතාල කල්ලි නායකයෝ මහා මොල්ලකරුවෝ කුඩු රැජින කුඩු රජා මේ වගේ දේවල් වලට හුදෙකලාව තනි ආයතනයකට ක්‍රියා කරන්න බෑ. බුද්ධ්‍යංශ පොලිසිය බන්ධනාගාරේ මේ අපි ඔක්කොම එකට එකතු වෙනවා. දැන් මේ යාන්ත්‍රණය හැදිලා තියෙනවා. සම්බන්ධීකරණය හැදිලා තියෙනවා. මම හිතන්නේ තව මාස කිහිපයක් යනකොට ඒ තත්ත්වෙ නැති වෙයි. ඔබ නැවතත් ලයිව් එටේට් සමගින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමකින් තොරව පවත්වාගෙන යන මුස්ලිම් දෙවස්ථාන 951කට වැඩි සංඛ්‍යාවක් 2019 අප්‍රේල් 21 වන දින වෙනට හඳුනාගෙන තිබූ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදම් බාවා මොහමඩ් අශ්රෆ් මහතා පවසනවා. පාස්කුවර දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මුස්ලිම් දෙවස්ථාන ලියාපදිංචි කිරීම හා ඒවායේ භාරකරුවන් පත් කිරීමට අදාළ කටයුතු මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව හරහා සිදුවන බැවින් කොමිෂන් සභාව අද සාක්ෂිකරුගෙන් ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. මුස්ලිම් දෙවස්ථානයක් ලියාපදිංචි කිරීමේ මූලික අධීර ලෙස එහි ආගමික වතාවත් ආරම්භ කළ කාල සීමාවේ සිට මාස 6ක කාලයක් ඇතුළත එය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් යොමු කළ යුතු බවයි සාක්ෂිකරු පෙන්වා දුන්නේ. යම්කිසි දෙවස්ථානයක් ඉදිකිරීමට පෙර ඒ සඳහා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන්නේද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන බවයි. එමෙන්ම මුස්ලිම් ජනතාව සුළු ජන කොටසක් බැවින් ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ඉටු කර දිය යුතු බව යන ආකල්පය මත නිලධාරීන් කටයුතු කිරීම නිසා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතා දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති ආයතනයක් බවට පත්ව තිබූ බවත් සාක්ෂිකරු සඳහන් කළා. ඒ හේතුවෙන් පසුගිය කාලේ පුරාම එම දෙපාර්තමේන්තුව හරහා සිදුවිය යුතු කාර්යයන් බොහෝමයක් සිදු වී ඇත්තේ නියමිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් තොරව බවයි සාක්ෂිකරු පැවසුවේ. මේ අතර සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරන අන්තවාදී අදහස් දරන මුස්ලිම් කණ්ඩායම් 72ක් පමණ ලොව පුරා ක්‍රියාත්මක වන බවත් ඉන් 48ක් පමණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් සුෆි මෞලවිවරයෙකු ඊයේ පැවසුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අමතරව වෙනත් මතවාදෙන් දරන කණ්ඩායම් සිටිනවද? ඔව්. තබ්ලිග්, තෞහිද්, ජමාතේ ඉස්ලාම්, ශබාබ් සලෆියනි කණ්ඩායම් කිහිපයක් අන්තවාදී අදහස් දරමින් පාරම්පරික මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරනවා. පාරම්පරික මුස්ලිම්වරුන්ට සහ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම් අතර ඇති වෙනස්කම් මොනවද? ඉස්ලාම් දහමට අදාළ ග්‍රන්ථවල කුරාණය, හදිස්, ඉජීමා සහ කියාස් මගේ ඒවයි කොටස් වැරදි විදිහට අර්ථකථනය කරමින් කටයුතු කරන කණ්ඩායම් අන්තවාදී ආකාරයෙන් ක්‍රියා කරනවා. එමෙන්ම තමන් දිගින් දිගටම පාරම්පරිකව මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම්වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ නිසා 1991 වසරේ මක්කම වන්දනාවට ගිය අවස්ථාවේ ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් තමන්ට අමානුෂික ලෙස වදහිංසනය කළ බවත් සාක්ෂිකරු සඳහන් කළා. මේ සිදුවීම සිදුවන අවස්ථාවේ හිටපු දේශපාලනඥයෙකු වන අලවි මවුලානත් මක්කම වන්දනාවට එහි ගිහින් හිටියා. පස්සේ ඔහුගේ උපදෙස් මත මම එහි තියෙන පොලිසියකට ගියා පැමිණිලි කරන්න. නමුත් ඔවුන් පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මොකද මම ලංකාවේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා. පස්සේ මට දැනගන්නට ලැබුණා මා පිළිබඳ ඔවුන්ට පැමිණිලි කරලා තිබුණේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය කියලා. මේ අතර මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව කොමිෂන් සභාවේ සමාජිකයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ අනිවාර්යයෙන්ම ඇඳිය යුතු බවට කිසිදු ඇඳුමක් ඉස්ලාම් දහමේ සඳහන් නොවන බවයි. සිය ගෞරවය ආරක්ෂා වන අන්දමින් අඳින්න කියලා තමයි ඉස්ලාම් දහම කාන්තාවන්ට උපදෙස් දීලා තියෙන්නේ. කිසිම තැනක සඳහනක් වෙලා නැහැ ඔවුන් කළු හරි මුහුණු ආවරණය කරපු ඇඳුම් අඳින්න කියලා. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනිසතුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයන් අද උදෑසන පැමිණියා. එහිදී පැය 6කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ජනතාව වෙනුවෙන් ඉන්නවා. අනිවාර්යයෙන්.
කහ සහ ගම්බිරි සඳහා ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුඩා වැවිලිබෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. උක් බඩයිරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතු බවයි. කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති පසුබිමක අන්තර්ජාතික වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වශයෙන් සපුරා ගැනීමටත් අගේ එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබුණා. මෙරට වාර්ෂික බඩේරිඟු ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් වන අතර එය සපුරා ගැනීම සඳහා වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,10,000ක් වනවා. දැනට හෙක්ටයාර 80,000ක බඩේරිඟු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසන් වන විට හෙක්ටයාර 1,10,000ක ඉලක්කය සපුරාලීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපතිතුමන් මෙහිදී මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් පරිභෝජනයේ වැදගත්කම පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම හේතුවෙන් බුලත් අපනයනයේ පහත වැටී ඇති අතර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් සොයන්නයිද ජනාධිපතිතුමන් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. දැන් තවත් දේශීය පොත් කිහිපයක්. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 3111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID වසංගත තත්ත්වයේ හේතුවෙන් විදේශයන්හි සිට දිවයිනට පැමිණීමට නොහැකිව සිටි 341 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියා. වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 2889 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනට පැමිණීමට නොහැකිව සිටි 341 දෙනෙක් කටාර් සහ ඩුබායි සිට අදාළම දිවයිනට පැමිණියා. විදේශයන්හි සිට මෙරටට පුද්ගලයන් රැගෙන ඒමේදී සීමාවන්ට යටත්ව එය සිදු කළ යුතු බව යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව නිවාඩු නිකේතනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළා. තියාගත්ත තත්ත්වෙ කිසිසේත් නතර කරගන්න බැහැ. නමුත් අපේ රටේ පිටරටවල ඉන්න කට්ටිය ගෙන්න ගන්නත් ඕනේ. ඒ කළ යුතු හැම දෙයක්ම සැලසුමකට අනුව සීමාවන් සහිතව තමයි අපි කළ යුතු තිබෙන්නේ. ඉතින් පිටරට ඉඳලා 26000ක් පමණ පිරිසක් අද අපි ලංකාවට ගෙනල්ලා තියෙනවා. හැබැයි තවත් 58000ක් ඉන්නවා ලංකාවට ගේන්න. නමුත් අපට තියෙන හැකියාව අනුව තමයි මේ ඉන්න ඔක්කොම එක සැරේ ගෙනල්ලා මේ රටම විනාශ කරන්නත් අපිට බෑ. අපි ඒ සඳහා පිටරටින් අය ගේනකොට යම් සැලැස්මකට තමයි අපි අරගෙන එන්නේ. අපට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි අපිට ගේන්න වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සහ පෞද්ගලික සමාගමක් එක්ව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 6ක් සඳහා PCR පරීක්ෂණ කට්ටල 16,800ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළා. මේ වන විට ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,62 ලක්ෂ ඉක්මවා තිබෙනවා. සමස්ත ආසාදිත මරණ 8,67,000කට අධිකයි. මේ අතර සුපිරි පාපන්දු ක්‍රීඩක නීමා හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම සුපිරි හොලිවුඩ් නළු රොක් නොහොත් ඩ්වේන් ජොන්සන් ඇතුළු පවුලේ සමාජිකයින්ටත් වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනයේ ජාතික කෞතුකාගාරයක් COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින සෞඛ්‍ය සේවකින්ට ගෞරවයක් ලෙසින් සුප්‍රසිද්ධ කලාකරුවන් සම්බන්ධ කරගනිමින් විශේෂ කලා නිර්මාණ ප්‍රදර්ශනයක් මෙලෙස සංවිධානය කර තිබුණා. දැන් ක්‍රීඩා පුවතක්. සභාපති කුසලාන පාපන්දු ශූරතාව දිනා ගැනීමට කොළඹ FC කණ්ඩායම ඊයේ සවත් වුණා. ඒ ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින්. සභාපති කුසලාන පාපන්දු කුසලානයේ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කණ්ඩායම් 20ක් සමග මාසයක් පුරාවට පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණේ කොළඹ FC කණ්ඩායම සහ ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායමයි. තරගය ආරම්භ වී ප්‍රථම භාගයේදී කොළඹ FC කණ්ඩායම ගෝල එකක් ලබා ගනිමින් තරගයේ ඉදිරියට පැමිණියා. තරගයේ දෙවැනි භාගයේදී තවත් ගෝල 3ක් රැස් කර ගැනීමට FC කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ගෝල 4-0ක් ලෙස අවසන් තරගයේ ජය හිමි වුණේ කොළඹ FC කණ්ඩායමටයි. මොහමඩ් ෆසල් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.
මෙම අවසන් මහා තරගයේ නැරඹීමට ක්‍රීඩාලෝලින් විශාල පිරිසක් එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍ය සහ පාපන්දු සංගමේ හිටපු සභාපති රියා අඩ්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව සිටියා. අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම් දෙකටම මුදලින් තෑගි හිමි වූ අතර මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයයි. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.